නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සියාකෝපන භන්තේ ඉදේ කච්චස්ස ආයස්මතෝ ඒවමස්ස කේවලං සද්ධා මත්තායනෝන ආයස්මා නිස්සාය නෙක්ඛමාදි මුත්තෝති නකෝ පනේතං භන්තේ එවං දට්ඨබ්බං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා මේ සෝන සූත්‍රය ඉදිරියෙන් තියාගත්තයි අපේ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේකට මුල පිටුවා ආරම්භය ලැබලා දුන්නා. අද මේ ඉදිරිපත් කරපු මේ වටිනා පාඩයත් සෝන සූත්‍රයේ ඉදිරියට කියාගෙන යනකොට හම්බෙන කොටසක් ඒ බුදුරජාණන් වහන්සේ සහ මේ වීර්ය පිනිපරදව ප්‍රමුඛස්ථානෙ ලැබපු නැත්නම් ඒත දග්ගපාලියෙන් ස්තුතිය ලැබපු සෝන ස්වාමීන් වහන්සේත් එක්තර වෙන ගනුදෙනුවේ සූත්‍රයේ මුල් කොටසදීම සඳහන් කරලා තියෙනවා. සෝන ස්වාමීන් වහන්සේ නුබෝ කලකින් ඒ තමන් යම් හේතුවක් නිසා ගීගේ අතහැරියාද අන්නේ ගීගේ අතහැරීමෙන් ලැබිය යුතු ඒ ශ්‍රමණ ගුණය පිහිටියා. එහෙම නැත්නම් රහත් වුණා කියලා කියනවා. ඒ අර බුදුරජාණන් ශ්‍රීව උපමාව වීණා උපමාව අරගෙන ඒක කියපු ගමන් මේ ස්වාමීන් වහන්සේට මේ ප්‍රශ්න විදිමිතලා තේරුම් අරගන්න පුළුවන් වුණා. තේරුම් අරගත්ත පුළුවන් වෙච්ච නිසා ඒ ස්වාමීන් වහන්සේට තමන් පැවිදි වීමේ Brahmacharya පිරීමේ ආනිසංත මෙලොව වශයෙන් සාක්ෂාත් කරගන්න පුළුවන් වුණා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ සිද්ධිය මේ කියන අඤ්ඤා භාව ප්‍රකාශය තමන් ඒ යම් හේකින් ගිහිගේ අතහැරියා දෙකේ ප්‍රයෝජන ලැබුවා කියලා කියන මේ හෙලිකිරුවොත් හොඳයි කියලා සෝනාමතුන්ට හිතුණා. කියන්නේ පොඩි ගනුදෙනුවකින් පොඩි සාකච්ඡාවකින් පොඩි කරුණු හෙලිකිරීමකින් සෝනාමතුරෝ ඒ පු탁ජන භූමිය ඉක්මවලා ලැබිය යුතු ඉහළම ඵලය ලැබුවා. එහෙම බුදුචානන්තර පෙන්නඳ දැන් මේ සෝන ස්වාමීන් වහන්සේ හරියට බුදුජානන් වහන්සේට බණ කියනා වගේ කරන ප්‍රකාශයක් තමයි අද අපි දවසේ මාතෘකාවට තියාගත්තේ. ඉතින් ඒක ආර්යත් රහතන් වහන්සේ නමක් බුදුජානන් වහන්සේට ප්‍රකාශයක් කරනවා මේ සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි જાති ප්‍රකාශයක්. ඒකෙන් පේනවා සෝනහාමුදුරන්ගේ ගුණ විශේෂයක් වෙලා. ඒ කියන්නේ Brahmacharya නිමාවටපත් වෙලා කියලා. ඉතින් මේ වාක්‍ය ඒ සෝනහාමුදුරෝ මේ බුදුජානන් වහන්සේට මේ Taman ලැබිච්ච සුවිශේෂ අධිගමය හෙලි කරන සුළු මේ වාක්‍යයට කරන ප්‍රකාශය පවා අපිට ටිකක් එක සැරේම තේරෙන්නේ නැහැ. අපිට ඒක විස්තර අවශ්‍යයි. ඒ මොකද ඔය වගේ දේවල් අපි ඔච්චර පිරිසිදුවට නැතුව පටලවාගෙන අවුල් සහගත මනසකින් තමයි දැනගෙන ඉන්නේ. ඉතින් භාවනා කරගෙන යනකොට ඒ අවුල නැති වෙලා Tamanට තේරෙනවා මේ කියන බණයි අහන බණයි කරන බණයි කියලා જાති තුනක් තියෙනවා කියලා. අහන බණ එක જાතියක්. ඒක අර බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ අපිට මේ කොරෝනා ආපුවාම ලෙඩක් දුක් වෙච්චාම පිරිත්තියක් කියව ගන්නවනේ. ඒ පිරිත් කියවලට කියන්නේ පරිත්ත කියලා කියන්නේ අරසාව කියලා. පරිත්ත කියලා කියන්නේ අරසාව. ඒ අරසාව පිට පිරිත්තියක් කියවනවා. ඉතින් මේ පිරිත් කියමන හරි අහිංසක දෙයක්. ඒකට කියනවා අහන පිරිත් කියලා. කවුරු හරි පිරිත්තියක් කියනකොට අහගෙන ඉන්නවා. ඉස්සර 33 පැයේ මුළු රාත්‍රියේ පිරිත් කියනවා. දැන් හුඟක් වෙලාට වරු පිරිත් වලට ඒක අඩු වෙලා තියෙනවා. එහෙම නැත්නම් ගිහි පිරිත් වලට අඩු වෙලා තියෙනවා. ඒ මොකද මේ සංඝයා වහන්සේලා කැමතිත් නැහැ. අමාරුයි වේදමයි මුළු රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් නැත්නම් පිරිතක් කියන්නේ. ඉතින් ඒ නිසා එහෙම කිව්වට ගිහියෝ අහන්නේ 11 වෙනකොට කට්ටිය බුදිය ගන්න පාන්දරට නැගිටින්න තියනවා කියලා. දැන් මේකත් පටන් ගන්න දවසේ එහා කෑල්ලේ අපි පිරිත් කිව්වා. මේ පිරිත් කියන දවසේ ඒ ආපු අය මුළු රෑ පුරාම පිරිත් කියන සංඝයා වගේම ඒ කට්ටිය පිරිත් කිව්වා. එතකොට අර පිරිත් අහනකොට අපිට යම් ආකාරයක අහන පිරිතින් ගුණයක් තියෙනවට වැඩිය විශේෂයක් තියෙනවා කියන පිරිතේ. තමනුත් පිළිట్లా සීලයක පිළිట్లా
තමනුත් පිරිත් කියනවා. පිරිත් අහනකොට නිඳ යනවා. පිරිත් කියනකොට නිඳ යන්නේ නැහැ. ඒකට යෙදෙන්න එපා. ඒකට අප්‍රමාදීව මේක කරන්න ඕනේ. ඒ නිසා අහන පිරිතකින් ලැබෙන ගුණානිසංස වලට වැඩි කියන පිරිතේ. එතකොට මේ පිරිතෙන් කියලා තියෙන දේවල් කිව්වට ඇහුවට වැඩි පිරිතෙන් කියන දේවල් කරනවා නම් ඒකෙන් කියලා තියෙන උපදේශපන්තිය පරීක්ෂා කරනවා නම් ඒකට කියනවා කරන පිරිත් කියලා. ඒ වගේම බණේ තියෙන අහන බණ කියන බණ සහ කරන බණ කියලා. දැන් ඉස්සෙල්ලා සෝනාම්දු බුදුරජාණන්සේ කියන බණ ඇහුවා. අහලා මේ කෙලිම බුදුරජාණන්සේ සෝනාම්දුරන්ටමයි මේක කිව්වේ. සෝනාම්දුරන්ට ඊට පස්සේ ඒක අවබෝධ වුණා. ඒකට ප්‍රතිවේද කරනවායි කියලා කියනවා. ප්‍රතිවේද කෙරුවට පස්සේ ඒ ශාන්සේ කියනවා බුදුරජාණන්සේ ඔබ හන්ති කියපු දේ ඇහුවට පස්සේ මට මෙහෙම වෙනසක් වුණා. ඒක කියන්නේ නෑ උදාන ගාතාවක් කියන්න වගේ යම් හේකින් ස්වාමීන් වහන්සේ මේ තත්නේ කිසි ආයස්මතුන් වහන්සේ නමකට මේ පැවිදි වෙච්ච අපේ සංඝයා වහන්සේ නමකට හුදෙක් මගේ මේ පැවිද්ද නැත්නම් මේ ගිහිගේ අතහැරීම හුදෙක් ශ්‍රද්ධාවෙන්මයි කරන්නේ. ඒ නෛෂ්ක්‍රම්‍ය අතහැරීම කරන්නේ ශ්‍රද්ධාවෙන් කරන්න කියලා හිතෙනවා නම් ඒ හිතීම පිළිබඳව විවේචනාත්මකව කතා කරනවා දැන් සෝන ස්වාමීන් වහන්සේ. තමන්ගේ අවබෝධය ආවට පස්සේ ශ්‍රද්ධාව කියන විෂය පිළිබඳව සාමාන්‍ය අවබෝධ ලැබු නැති කෙනාට වැඩිය විශේෂයක් වෙලා එහෙම කියනවා නම් ශ්‍රද්ධා මාත්‍රේ නිසාම මේ ආයසතුන් ඒකාන්තෙන් නෛෂ්ක්‍රම්‍ය ආදී මුක්ති වේයයි. මෙවනාසීක බොරුවක් කියලා කියනවා. ස්වාමින් වහන්සේ තෙල කරුණ එසේ නොදැක්ක යුතුයි. අපි ගිහිගේ අතහරින කෙනා දන්නවා ඒකට සඳහා කොච්චරක් මේ අපකප වීම නිශ්චල චංචල වස්තු අතහැරීමක් ඒ වගේම හරක බාන සතාසරු ඔක්කොම අතහරින්න ඕන. ඉතින් අතහරින්න සෑහෙන සද්ධාාවක් ඕන. ඒක නිසා ඒක මේ සාමාන්‍ය ආවට ගියට කරන වැඩක් නෙවෙයි. සර්වචන්සේ සඳහන් කරනවා හිතාගන්න කියනවා පරණ මායියකුයි පරණ දිජෝඩුවක් ජීවත් වෙනවා හොඳටම දුප්පත්. ඒ මිනිස්යාගේ ගෙදර තියෙන දෑකැත්තක් තියනවලු ගෙවිච්ච එකක්. හෙට උදේ ගිහිල්ලා කාට හරි බැල මෙහෙවරක් කරලා මේ දෑකැත්තෙන් තනකොළ ටිකක් කපලා දීලා ගොයන් ටිකක් කපලා දීලා හම්බ කරන්න ඕනලු. වෙන මොනවාක්වත් ගෙදර අතිරික්තයක් ඉතුරුමක් නැහැ. අර අම්මන්ඩිත් මේ මිනිස්යාට කටයුතු කරගෙන ඉන්න මිසක්කා කිසිම හම්බ කරපු දෑවැද්දක් මොකක්වත් නැහැ. ගේ පොල්ලා තුලින් හදලා තියෙන මේ පැත්තෙන් ආපු කාක්කට එහා පැත්තේ යන්න පුළුවන්ලු. දිරලා ගන්නම දෙයක් නැහැ. අද රැයට කණ්ඩ විතරක් ලැබු කැටේක මුං ඇටපතක් තියනවලු. ඉතින් මේ මිනිස්සේ අද රැයට මේ මුං ඇට ටික කාලා හිටුවදී අර කැඩිච්ච දෑකැත්තෙන් කැක්කටි හම්බ කරන ජීවත් වෙන්න ඕනලු. එහෙම වුණත් ඒ දිරපු පැල අතරින්වත් බැලු මේ මායි අතරින්වත් බැලු. පැවිද්ද කියන්නේ අන්න එහෙම එකක්. ඒ නිසා තරුණ වයසේදී භද්‍ර යවුවනේ කලු කෙස්ටිබියේදී රජපෞලකින් සිටුපෞලකින් ක්ෂත්‍රීය පෞලකින් බ්‍රාහ්මණ පෞලකින් කෙනෙක් යනවයි කියන එකයි දෙකම එක සමානයි. අර අම්මන්ඩි මේ 60 පිරලා හොට බිම ඇනිලා ඉන්නේ ගේ මේ පැත්තෙන් ආපු කාක්කා එහෙන් යන්න පුළුවන්. ගෙදර තියෙන ලැබු කැටයක තියෙන මුං ඇට ටිකක් විතරයි. හෙට හම්බ කරන කණ්ඩ ඕනේ. නමුත් ඒ අම්මන්ඩි අතාරින්න බෑ. අර කැඩිච්ච දෑකත් අතාරින්න බෑ. අර ලැබු කැටේ අතාරින්න බෑ. මේ ගේ අතාරින්න බැලු මේ නා කියන්නේ. ඉතින් හෙව් එකේ තරුණ බද්දට වයි යවුනේ කවුරු හරි කීගේ අතහැරියා නම් කියන එක අතහැරපු ඇතෝ දාන්න. ඉතින් ඒක කරන්නේ මේ ශ්‍රද්ධාවෙන් මේ නෛෂ්ක්‍රම්‍ය ආදී මොක්ෂය සඳහා. ඉතින් අත්තර මේකින් අතහැරීම කියන එක මට්ටම් තුනක් තියෙනවා. ඔය කාම වස්තු අතහරින එක ඒක සාමාන්‍යයෙන් මේ අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. බුදුජානනාංශයේ මහා අබිනිෂ්ක්‍මණයක් කෙරුවා. තරුණ වයසේදී 29 දී යුරජ තනතුරයි ඔක්කොම ටික අතහැරලා ගියා. ඒක අපි වෙසක් වලට එළිය පෙට්ටි කොළ හදනවා මේ සිද්ධාර්ථ කුමාරයාගේ මහා අබිනිෂ්ක්‍මණය. ඉතින් ඒ අබිනිෂ්ක්‍මණය කෙරුවට පස්සේ අපි හිතමු මේ පිළිස අබිනිෂ්ක්‍මණය ගෙදර දාලා ආවයි කියලා. දවසකට හරි දෙකකට හරි తాවකාලික වෛස්තිර වේගකින් අබිනිෂ්ක්‍මණය තමයි ඒකට කියන්නේ. කියලා දැන් මෙහෙ ආවට පස්සේ මේ ඇත්තෝ වාඩි වෙලා භාවනාවට වාඩි වුණා පස්සේ තාමත් හිත තියෙන්නේ ගෙදර නම් කය විතරක් සුදු ඇඳගෙන තියෙනවා බාපණයක් දාලා තියෙනවා පොලිමට වාඩි වෙලා ඉන්නවා බැලූ බැල්මට නම් හැබැයි හිත තියෙන්නේ ගෙදර.
එතකොට තේනවා මේ gedare ඉන්නකොට මෙහෙ ගැන හිතේ හිතයි අනේ කවද්දෝ යන්නේ නිස්සන්න වන්නේට බුදුම්මේ අපිට යන්නත් නැහැ නිකන්. මෙහි ආපු ගමන්ම ආයේ gedare යන්නේ හිත. කඩප්පුලි නොකෑමනක් දහපතොර පට්ටපදුරු හිතක් තියෙන. හැබැයි හොඳක් වෙලා දින එක පේන්නේ මේ ඉඳගෙන හිටියට ඇඟ කිලිපොළනවා. නැද්දකින් මේ නිස්සන්න වනේ හිටපන් මේ හිත. මේ කයේ හිටපන් මේ හිත. මේ ආස්වාදයේ හිටපන්. යවන්න බැරි නෑ ආස්වාදයට ගන්න බැරි නෑ. ගත්තම මෙහෙම කොණ්ඩ ලාහට එකතුරු ගෙම්බෙක් වගේ බක්කාල පැනපු ගමන් ගෙදර. කය මෙහෙ තියෙනවා. එතකොට ඒක අබිනිෂ්ක්‍මණය දෙවෙනි එක. අර තමන්ගේ ප්‍රිය වස්තු අම්මත තාත්තා දවුදුවා දරුවෝ අතහරින එක පළවෙනි අබිනිෂ්ක්‍මණය. දෙක තමයි නීවරණ ටික අතහැරලා දාන එක. අතහැරලා හිත අරමුණේ තියාගෙන ඉන්න එක. ඉතින් ඒකේ තියෙන අමාරුව පැවිද්ද විතරයි දන්නේ. නේවාසික භාවනා කරන අය විතරයි තියෙන්නේ මේකට එන එක ලේසි නෑ. ඒක මේ අපි දෙන්නෙක් හිතන්නේ එක්කනට උදව් කරලා නෙවෙයි මේ විවිකය ගත්තේ. තම තමන්ගේ ශිල්පීය ඥාන වලින් උපක්‍රම වලින් ගත්තා. මෙතන ඉන්න ඔක්කොමලා ඒක කරපු අයනේ දැන්. දැන් ඒගොල්ලන්ගේ හිතවල මොන වගේ දේවල් තියෙනවද කියලා බලන්න. කිලෝරක් නෑ. දෙන්නේගේ කිසි වෙනසක් නෑ. තන්නේ කර අසුචි පිරිච්චි වලක් කක්ක වලක් අවුරුදු 7ක් වුණ වෙච්ච අසුචි වලක් ඕක ඇතුලේ තියෙන. එළියට දැම්මොත් අහල හත් ගමක ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අරක පේන්නේ නැති නිසා ෂේප්. ඉතින් කාට හරි හිතන්නේ එහෙම තියේදී අපිට පුළුවන් වුණා එක චිත්තක්ෂණයකට මම දැන් ආස්වාසේ ඉන්නේ ආස්වාසේ ඉන්න බව දාන්න. ප්‍රස්වාසේ ඉන්නේ ප්‍රස්වාසේ ඉන්න බව දාන්න. ඒ කියන්නේ සතිය පිහිටියා නම් යාට දන්නවා දැන් අර චංචල නිශ්චල දීපලත් අතහැරියා. ගීගේ අතහැරියා. දැන් පරිඋත් ทาน කෙලස් ටික අතහැරියා. එහෙම නැත්නම් නීවරණ ටික අතහැරියා. ඉතින් ඒක පැනගත්ත කෙනෙකුට තේරෙනවා බුදු අම්මේ ඇති කරගත්තේ පිරිසිදුව හිත චිත්තක් තතිය දිගට පවත්නවා කිව්වහම කඹේක ඇවිදිනවා වගේ. ඔක්කොම තියෙන කණුවත් අතහැරලා කඹේ උඩට ගියාම ඒකේ ඉලා ඊගාව පය තියනකොට ඊගාව පය තිනකොට එන්න කඹේනේ ඇවිදින්නේ. ඒක ගඟ දිගේ ඉහළට පීනනවා කියලා සරුවචාන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් උපයාගත්ත කෙනාට තේරෙන කොච්චර අමාරුද ඒ ඇති කරගත්ත මේ පරිඋත් ทาน කෙලස් ටික නැත්තම් නීවරණයන්ගෙන් තොරව එක දිගටම ආස්වාද ප්‍රසවාසයේ එක දිගටම වම දකුණේ එක දිගටම පිම්බි බහැකිලිම පාත්තගෙන යනවා කිව්වහම කිසිම කෙනෙක් මේ ශාලාවේ ඉන්න Taman පිළිබඳව එච්චර සතුටකින් නෙවෙයි ගත කරන්නේ මම එච්චර දක්ෂ කෙනෙක් කියලා. එහෙම කරන්න මායя ඉඩ තියලා නැහැ. ඔක්කොටම තේරෙනවා මම මෙතෙන් එනකොට නම් අමුඩේ තද කරගෙන ආවේ රහත් වෙලාම තමයි යන්නේ කියලා හිතාගෙන. ඉඳගන්නෙත් පරියන්කේ අද්ද දෙඤ්ඤම් කියලා තමයි. අනේ ලාහට ගෙම්බෙකුතු කරනවා වගේ ඒකට අරගන්න ඉස්සලා පයින්. චික්කේ කියලා හිතනවා ගෙදර ඉන්නකොට නම් ආවේ කොහොමද අනික් කාටද කියලා මං එනේ කොස් කාට උඩින් ඇවිල්ලා පාත් වෙන්නේ ගෙදර ඉස්සයි. මේ අභිඥා වලින් පහත් වෙන්නේ නැත්නම් දිබ්බ චක්කු ඥානෙ ලබාගෙන දිබ්බ සෝත ලබාගෙන නිකන් තෙල්පැණි නැත්තම් ගැවුම්ද පංචම් කියාගෙන එන්නේ. මෙතන ආවට පස්සේ නැද්දකින් කියලා හිතෙනවා. චික්කේ බලන්නකො අර මනුස්සයා ෂෝක් එකට වාඩි වෙනවා. මට කකුල එක විදිහට තියාගෙන බෑ. මේ කැස්ස මේ වැස්ස මේ මැස්සෝ ගෙදරිනෝඩ මැස්සෝ තියා කම්මල ඉන්න බල්ලට එන ගැහුවත් ගන්න මොනම දෙයක්වත් ගාණක් නැහැ. මෙහාට පස්සේ පොඩි සද්දයක් ඇහුණත් පොඩි දෙයක් ආවත් අරක තුවාලේ වනමුකේ පෑදුවා වගේ පුදුම අමාරුවක් තියෙනවා. ඉතින් එතකොට හිතන්න පුළුවන් ගිහි ගියත් හැරියාට වැඩි යමක් මෙතෙන් ආවට පස්සේ අපි බුද්ධි විඳින්න වෙනවා. ඒක ටිකක් අරිට වැඩිය හරීම පිච්චා බංගත්වයටපත් කරන සුළුයි. හරීම පශ්චාත්තාප වෙන සුළුයි. මගේ හිත මේ තරම්ම ජඩද මේ තරම්ම ෂටද මේ තරම් මායාවිද කියලා කවදාකවත් කවුරුත් හිතන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ ගෙදර ඉන්නකොට දරුවෝ ඇඟේ ඉල්ලනවාද මුණුබුරල ඇඟේ ඉල්ලනවා අරක තියනවා මේක තියනවා දවස් යනවා මොනක්වත් තේරෙන්නේ නැහැ. කොරෝනා ප්‍රශ්න තියෙනවා ආර්ථික ප්‍රශ්න තියෙනවා මෙහෙම යට විවිකයක් ලැබුණොත් ඉන්න බැරි ගතියක් ගෙදරින් දැද්දි ලැබෙන්නේ නැහැ. මොකද එහෙම උත්සාහයක් නැහැනේ සතියක් නැහැනේ. මෙහාට පස්සේ සතියක් තියෙනවා උත්සාහයක් තියෙනවා ශීලම දිනා පශ්චාත්තාප වෙනවා. සමස්තයක් වශයෙන් කිසිම කෙනෙක් සතුටු වෙන කෙනෙක් නැහැ. අපි හිතමු කතාව දිග කතාව කිටි කරන්න ඕන නිසා කෙනෙකුට පුළුවන් වුණයි කියලා පැයක් එක දිගට සතියින් ඉන්න. එක දිගටම සද්දයක් ඇහුණත් හිතවිල්ලක් ආවත් වේදනාවක් ආවත් ආස්වාසිය ආවත් ප්‍රසවාසියවත් යාට තේරෙනවා මම මේක දිහා බලන ඉන්නවා. ඒකෙදි පොඩි
දෙල්ලමක් නෙමෙයි කම්බිය විදිනවා වගේ යන්න පුළුවන්. එතකොට යාට තේරෙන්න පටන් ගන්නවා ඒතිෙද්දි හිතේ පීඩාවේ අසහනේ ආතතිය සත්ත පහක අඩුවක් නැහැ. අර ඊටාම අමාරුවෙන් පණින්න තියෙන නීවරණ ධර්ම ටික අයින් කරත් හිත ඇතුලේ තියෙන පීඩාව ඒවට දරද පරිලාහ කියලා කියනවා. කිසිම අඩුවක් නැහැ. මොකද අර හිත තමකට සංසාරයෙන් ගෙන ආපු පෙරකල කර්ම පරිසම් දෙන්න පටන් ගන්නවා. ඒ වගේ හොඳ ඉව විතරක්ම නෙවෙයිනේ තියෙන්නේ. ගොඩක් වෙලාට නරකේවා තියෙන්නේ. ඉතින් ඒක නිසා අර තව මට්ටමක් තියෙනවා. ගීගියත් හැරීමේදී අදහන විශාල ප්‍රදේශයක්. ඊට පස්සේ නීවරණ පන්නන වෙලාවේදී එහෙම නැත්තම් කියනවා පරිඋත්ථාන කෙලෙස් ඉක්මවන වෙලාව. එතකොට තමයි පේන්නේ අඩියේ තියෙනවා අනුසය. හරියට මේ කාමරේ ඇතු ගෑවට පස්සේ කවුරු හරි ඔය තියෙන ලනුපැදුරු ටිකත් අත ගාලා බැලුවොත් ලනුපැදුරු යට තියෙන සියුම් දූවිල්ලක්. ලනුපැදුරු තියේදී අත ගන්නවා වගේ නෙවෙයි ලනුපැදුරු යට. අපි කාපට් දාලා තියෙනවා නම් ගෙදරක කාපට් අස් කරන්නේ අපි. මගුල් ගෙදරට වගේ තමයි අස් කරන්නේ. අස් කරපු දවසේ පේනවා ඒක යට ඉතාම සියුම් දූවිලි වගේ බහැලා තියෙනවා. කාපට් එක පිස්සට ඒව යන්නේ නැහැ. පේන්නෙත් නැහැ. අන්නේ වගේ හිතේ මණ්ඩි මිදිලා තියෙනවා. අන්නේ වගේ ඇතුලේ ගැඹුරේ තියෙනවා වෙනම අනුසය කියලා කෙලස් જાතියක්. ඒක සරුවචනවාදයේ සාසනෙකට වෙන කිසිම තැනක කතා කරලවත් නැහැ. නැත්තම් මෙහෙම කියන්න පුළුවන් සරුවචනාන්තයේ ඉන්දියාවේ පහළ වෙලා ඒ සර්වඥතා ඥානෙ ලබා ගන්න ඉස්සලා ගිහිගියත් හැරීම තිබුණා. අපි සාමාන්‍යයෙන් දන්නවා සිද්ධාර්ථ කුමාරයාට සුද්ධෝදන රජුරෝ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දක් දකින්න නැති ලෝකයක් හදලා දීලා තිබ්බේ. කියන්නේ දුක නැති. ඒක සාමාන්‍යයෙන් දේවාදහ ආගම අදහන ඔක්කොම ඒක පිළිගන්නවා. ඒගොල්ලෝ හදන්නේ නගර නිර්මාණ කරනකොට දෙයයන් ආශ්‍රමවපු ලෝකේ ලෙඩෙක් ඉන්න බෑ. ලෙඩු ඔක්කොම ස්පිතාලට දාන්න ඕන. මහල්ලෙක් මහල්ලියක් ගෙදර ඉන්න බෑ. ඒගොල්ලෝ මහලු නිවාස වලට දාන්න ඕන. මලකඳක් ගෙදර තියන්න බෑ. ඒකේ වල වලට මලකඳක් ගේන්න විශේෂ පර්මිට් එකක් ඕනේ. මලකඳ තියන්නේ මේ ආමංගල්‍ය අධ්‍යක්ෂක එකේ විතරයි. ගේන්න දෙන්නේ නැහැ. ඒ මොකද දෙයයන් වහන්සේ මහ පුලෝක එහෙම වෙන්න බෑනේ. ඒක අංග සම්පූර්ණ එකක් නේ. ඉතින් ඒ කුණු හරපේ තමයි දැන් ලංකාවෙත් කරන්නේ. මේ පර 70 මුන්ට තේරෙන්නේ නැහැ. අර පිටරට විදියට නගර නිර්මාණ කරලා පිස්සු පිස්සන් කොටුර දානවා. නාකි නාකිච්චෝ ගාල් කරනවා. වයසක නිවාසෙට ලෙඩ්ඩු ටික ස්පිරිතාලට ගාල් කරනවා. ඒක ලියලා නගරයේ තියෙන පුරංගනාවන්ගෙන් රහපුරවැසියන්ගෙන් පිරලා අම්මඩ බොල මේක සිරි කොළඹ නගරේ රැට සිරිපුරමනි ප්‍රීති සාගරේ කියලා අම්මා මේකත් ලෝකයක් ධර්මානිස් කියන තමයි හදන්නේ ඔය. චීනයාවිල එකක් කියනවා, ඉන්දියාවිල එකක් කියනවා, ඇමරිකාවිල එකක් කියනවා. අපි මේ වන ඒක තමයි හදන්නේ. මේ තන්නේ කර දේව නිර්මාණ වාදයක් කියන්නේ. ඒක තමයි සුද්ධෝදන රජුරෝ දෙන්න ගියේ. නමුත් මෙයාට යොරයතන දුන්න ගම මෙයා එළියට ගියානේ. දැක්කේ මොනවද? ලෙඩෙක් මහල්ලෙක් මලකඳක්. දකින්නකොටම මෙයා මේ මොකද්ද කියලා ඉතින් ඡන්න තමයි ගුරුනාංශයේ වෙලාවේ. රතාචාර්යයි. ඕම් කිව්වා නාකිත් අරිකිට තෙයි කාටත් ওই ටික වෙයි කියලා කිව්වා. යකෝ සාක්ෂි මේ විදියට මේ රාජාභරණ ඇඳගෙන ඉන්න මටත් අර වගේ නාකියෙක් වෙන්න වෙනවයි කියනකොට හිතට ඇතුළට කිඳා බහිනවා හෙන්න බරුවක්. මිනිහක් ගෙනියනවා මිනිස්සු අඬන මේ මොකද වෙලා තියෙන්නේ? ඔය තමයි මරණය කියන්නේ. කොහොම හිටියට ඉතින් කාටත් දැන් මෙහෙට සමාජ කට්ටිය කේන්දර ගේනවා මම හරියට ඔක්කොම බර ගහනක් කේන්දර බලලා තිනවා අනිවාර්යයෙන්ම මැරෙනවා. ඕනෙම කේන්දරයක් ඒක මම මූණ දිහා බලන්න කියනවා මැරෙනවා. අර මැරෙන වෙලාව විතරයි කියන්නේ. බර කේන්දරයක් කියන්නේ මැරෙනවා. ඊට පස්සේ මරණයක් ගෙනාට පස්සේ අර අවුරුදු 29 තරුණයෙක් රජසැප ලැබිලා දිව්‍යාංගනාවක කුමාරියක් හම්බ වෙලා මරණය දකින්නකොට ලෙඩෙක් දකින්නකොට තුනටම එකම උත්තරේ ඡන්න දෙන්නේ ඔබතුමාටත් ওই ටික වෙනවා. අන්තිමට පැවිද්දා දැක්කා. අබිනිෂ්ක්‍රම කරපු. එස්කම මෙයා කාගිනවත් යැපෙන්නේ නැහැ. මෙයා සිංහා කාලා ජීවත් වෙනවා. මේ ඒවකට තිබිච්ච ඒ බ්‍රාහ්මණ ආගමේ තිබුණේ කුල ભેදයට ඒකට විරුද්ධව ගියේ කට්ටිය තමයි ශ්‍රමණයයි කියලා කියන්නේ. පවතින තාන්ත්‍රයට යට නැහැ. එයා ස්වාධීන වෙනවා. ඉතින් රජවරු හරිම අකමැති. බ්‍රාහ්මණය හරිම අකමැති පැවිද්දට. මොකද මිනිස්සු සලකනවනේ. රජුරන්ට වැඩිය සලකනවා. සමහරට බමුණන්ට වැඩිය සලකන නිසා ශ්‍රමණයා තමයි එදාට විප්ලවවාදියා.
ආජීවකයෝ කියලා හිටියා, ශ්‍රමණයෝ කියලා හිටියා. රාශියක් හිටියා මේ මිනිස්සු පෞල් කාලා ජීවත් වෙලා අයියා වුණාට මේ මිනිස්සු 7-5කට ගණන් ගන්නෑ. උන් ජොලිය ජීවත් වෙනවා. කොහෙන් හරි ගියක් හරි හම්බ කරලා නෙමෙයි හිඟා කාලා. ඉතින් අබිනිෂ්ක්‍මණය දා තිබුණා. ඊට පස්සේ ආලාර කාලා මුද්‍රකරාම පුත්‍ර ගාවට යනකොට ওই නීවරණ ඉවර කරන ලෝකයක් තිබුණා. නැත්තම් කියනවනම් සිද්ධාර්ථ කුමාරයා දඹගහයට දවස් 7ේදී ධ්‍යාන භාවනා ලැබුවා. නමුත් අර යට තියෙන ඒ අනුසය ආශය ඒ ආලාර කාලා මුද්‍රකරාම පුත්‍රාට තේරෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා කියලා. නමුත් මේ සිද්ධාර්ථ තාපසතුමාට තේරෙනවා කිං කුසල ගවේෂී කිං සත්‍ය ගවේෂී කියලා ධ්‍යාන මාර්ගඵල ධ්‍යාන ලබාවනා කරත් තව විය යුත්තක් තියෙනවා කියලා. ඒක නිසා සෝණ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් අබිනිෂ්ක්‍මණය කරනවා මම මේ සද්ධාව නිසා අබිනිෂ්ක්‍මණය කරන්නේ සද්ධාව වුණත් මට ඇති කියලා නෑ ප්‍රත්‍යක්ෂණය කළ යුත්තක් තියෙනවා මේකේ. ඒ ප්‍රත්‍යක්ෂණය කරනකොට gedara dura අතහරිනවා කියන එක ඇඟට හැප්පිලා පේන ඕන කෙනෙකුට. අපි ගෙවල් දොර අතහැරලා එනකොට ඉතින් අයියා ලක්කලා අම්මලා තාත්තලා අඬනවා. ඒ මරණයකට එහා අඬනවා. අහන්න දෙයක් නෑ ඒකේ. ඊට පස්සේ නීවරණ ටික අයින් කරලා අපිට ධ්‍යාන මට්ටමට යන්න ගියාම ඒ බුරුවෙන් පන්දි ස්වාමීන් වහන්සේ කියනවා මෙහි කඳුබඩ ඇවිල්ලා බණ භාවනා කරලා තියෙනවා. ඒකට වයසක මිනිස්සෙක් ඇවිල්ලා උදුවට භාවනා කරාලු මහාශී ක්‍රමයට. ඉතින් මනස සෑහෙන දුරට කරගත්තා කියලා හිතලා සයිඩෝ යාට පස්සේ මෛත්‍රී භාවනා කියනවා. ඒ 528 ක්‍රම වලට මෛත්‍රී විකූර්ණයක් කරනවා. ඉතින් මේ විශේෂ අතිරේක පාඩමක් විදියට. ඒක කරලා දෙවෙනි දවසේ මේ මිනිස්සු ඇවිල්ලා බැනගෙන ගියාලු සයිඩෝට මොකද්ද මේ කරපු වැඩේ බලන්නකෝ මේකනේ නියම බාණ්ඩේ ඔච්චර කල් මට මොනවද භාවනා කියලා ඉගෙනුවේ මෛත්‍රී කරනකොට පුදුමාකාර සපත් වෙනවා. ඇයි මේක ඉස්සලා දුන්නේ නැත්තේ කියලා. ඉතින් ඒ ධ්‍යාන බුද්ධි විඳිනකොට පුදුමාකාර සතුටක් එනවා. අම්මගෙන් බීපු කිරි වලටත් වැඩිය හොඳ එකක්. ගිහිය අතහැරීමෙදිත් එනවා. එතකොට විදින එක නෑ විතරනේ තියෙන ගෙදරුන් අඬනවනේ. යන්නේ ඉතින් හොරෙන් තමයි. ධ්‍යාන භාවනාදීගේ නොමිල ලැබෙන්නේ ලද්දා මුදා නිබ්බුතින් පුඤ්ජ පානා. නොමිලේ ලැබෙන දේ පුදුම හිතනවා මේ මිනිස්සු අසුචි වළඳන්නා වගේ මේ හම්බ කරගෙන කණේක මොන තරම් පහත් වැරද්ද කියලා. මේට ඉස්සර ආපුවම දායකයෝ හැමදාම 1 2 අතරතුර එනවා මාව හම්බෙන්නේ. දැන් මේ දවස්වල මේ වැඩමුළු තිනකොට මම මෙහෙන්න එපා. ඒ නිසා මම උඩ නැහැ. ඒ නිසා දායකයෝ ආවට දායකුටි මගේ කම්මල විතරක් බල්ලා යනවා. මොනක්වත් බලන්න දෙයක් නැහැ ඒකේ. ඉතින් ආපුවාම මේ මිනිස්සුගේ මං අහන ඔක්කොමලා ඉන්නේ මෙහෙට එන දායකයෝ දැන් නම් බයි අවුරුදු 2-3ක් අපි ඒවලන් සතිපාසලත් කරනවා භාවනාවත් කරනවා. එදා කවදාවත් එන දායකයෝ කිසිම කෙනෙක් කවමදාකවත් භාවනා කරන්නේ නැහැ. ඒගොල්ලෝ එන්නේ භාවනා කරන අයට කණ්ඩ දෙන්න. ඉතින් හොඳට වාඩි වෙලා මේගොල්ලෝ අහනවා ස්වාමීන් වහන්සේලා ඉතින් අපි රහතන් වහන්සේලාත් උඩ තියලා තමයි කතා කරන්නේ. ඉස්සන්වණි ගාන දෙල්ලන් දෙීමද කියලා. ඉතින් මං අහනවා දැන් ඕගොල්ලෝ දාන දුන්නනේ ඕ. දැන් ඔබ ඔය පාටි ඇවිල්ලා දවස් ගත කරනකොට දවස් තියුණු හොඳම සුන්දරම ලස්සනම සිත් ගන්න සුළු එක මොකද්ද කියලා. අනේ ස්වාමීන් වහන්සේ අද ඔබ වහන්සේලා පින්න පාතේ වඩනකොට අපිත් ඒ වෙලාවට ඉන්නේ රහතන් වහන්සේ වගේනේ. නැද්ද මං ආන්නේ? අනික් වෙලාවට ටික වලියට බරයි. ඒ වෙලාවට එන්නේ ඉතින් එතකොට ඒකලු ලස්සනවත්. කෑල්මක් බොහොම හොඳයි. ඉතින් හරි අපිත් ඒකටම ඒ වෙලාවට අපි එහෙම එනවා. අහිංසක සපක් විඳින්නේ. ඉතින් මං අහනවා දැන් ඕගොල්ලෝ අපිට මේ දාණය හැඳ බෙදනකොට පුදුම සතුටක් මේ මිනිස්සුනේ තියෙන අම්මා තමන්ගේම දරුවට තනින් කිරිපෝනවා වගේ. අපේ ශාසනය අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේ දාන බෙදනවා. බුද්ධ ආශාවකින් බෙදන්නේ. ඒක තේරෙනවා දානි පාත්‍රයට දානේ වැටෙනකොට ඒක මොන තරම් නෛෂ්ක්‍රම්‍ය දහසක් තියෙනවද කියලා. මං අහනවා මේ දානේ දෙන එකද ලේසි දානේ කන එකද කියලා. ඇහෙන්නේ තේරෙන්නේ කවුරු හරි දෙන දානයක් කාලා භාවනා කරන එකද ලේසි නැත්නම් දානේ උයා මේ සුවඳල් වලින් මේක අරකින් මේක දානේ බෙදෙන එකද ලාභ කියලා. ඉතින් ඒගොල්ලෝ කියනවා දානේ බෙදෙන එක සැපයිලු දානේ කාලා භාවනා කරනවට වැඩියි. ඉතින් කොච්චර වෙලා බණ කියන්න ඕනද උඹලා ඔය උදේ දිවා රාත්‍රී මහන්සිලා ඉහෙන් කණෙන් ගෙනල්ලා උයලා පිහලා කන්න දෙන උඹලට වැඩිය අපි මොන තරම් සැපේකද ඉන්නේ දානේ කාලා. ඒකෙකුට කවදාකවත් හිතෙන්නේ නැහැ පැවිදි වෙන්න. ඔය සියලුම ආර්ථික ප්‍රශ්න ඉවරයිනේ. කොරෝනා ප්‍රශ්නත් ඉවරයි.
අපිට ශ්‍රී ලංකා තිබ්බත් එක අපිට UNP තිබ්බත් එක අපිට වැස්සත් එකයි බෑවුවත් එකයි අපි රජපැටවුවගේ ඉන්නවා. කරන්න බෑ. දාන දෙන්න පුදුම ආසාවක් තියෙනවා. ඉතින් ඒ සැපේ කොච්චර ඉක්මවල යනවාද කිසෙක් ඇවිල්ලා බණ භාවනා කරලා බණේ භාවනාවේ අඩු ගන්න සමතේ කොටස හරි ගියා නම් පුදුම සැපක් තියෙනවා. නමුත් මේ සෝන ස්වාමීන් වහන්සේ දැන් ඒක පන්නලා ඉන්නේ. ඔය කියන ධ්‍යාන ආදී භාවනා කියලා ලැබෙනක මේ පන්නලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් මේ නෙක්ඛම්මාදී මොක්ඛේ ලැබලා තියෙන ශ්‍රද්ධාවෙන්ම අදාහ ගන්න හිටියොත් ඇති බුදුහාමුදුරුවෝ බුදුන්මයි ධර්මයේ ධර්මයේමයි සංඝයා සංඝයාමයි මම රකින්න සීලෙ මෙහෙමයි කියලා අදාහ ගන්න මට්ටමින් කියලා හිතනවනම් බුදුහාමුදුරන්ගේ ශාසනය ප්‍රත්‍යක්ෂණය කරනවා කියන්නේ ඥාණය ලැබනවා කියන්නේ ප්‍රතිපල ලැබන කියන්නේ ඒක නෙවෙයි. ශ්‍රද්ධාවට එහා ගිය අත්දැකීමක් තියෙනවා මේකේ. අත්දැකීම ඒකයි අපි මේ පැල් බැඳගෙන භාවනා කරන්නේ. ඒ භාවනා කිරීම සෝනහාමුදුරන්ට කියන්න ඕනේ ඔබ වහන්සේත් එක්ක මම කතා කරපු නිසා නැත්නම් සරුවචනසෙත් එක්ක පොඩි සාකච්ඡාවක් කරපු නිසා මගේ තියෙන බැඳීම් ටික ගියා කොච්චරද කියලා කියනවනම් ඔය හුදු ගීගේ අතහැරීමේ සද්ධා විතරක් නෙවෙයි ධ්‍යාන ලැබු සද්ධා විතර නෙවෙයි මාර්ගඵල ලැබනකොට ඒ කිනාට තේරෙනවා ඒ කිනාට දැනෙනවා ඊට එහා ගිය ප්‍රත්‍යක්ෂණය කළ හැකි පිරිසිද දත හැකි අස්පනා අපිට දැකිය හැකි යථා භූත වශයෙන්ම ඒකිනා රාගය ක්ෂය කරනවා කියන එක. ගිගයතනවා කියන්නේ රාගයේ සෑහෙන කුට්ටියක් අයින් කරන එක තමයි නෑ කියන්න බෑ. ඊට පස්සේ නීවරණ අයින් කරනවා කියන්නේ රාගය දුරු කරනවා කියන එක තමයි. ඉස්ලාම තියෙන එකේ කාම රාගය කියලා. කාම රාගය අනිත් පැත්තට කියන්නේ නෙක්ඛම්ම සංකල්පය කියලා. කාම සංකල්ප වල අනිත් පැත්ත නෙක්ඛම්ම සංකල්පය. එතන නිෂ්ක්‍රමය තමයි තියෙන්නේ. නමුත් ඊට පස්සේ කොයි වෙලාවකදී කය රාගස්ස රාගයේ ක්ෂය කරා විත රාගෝ මගේ හිතේ තිබුණු රාගය අයින් වුණා කියලා යම් කිසි වෙලාවකට නෙක්ඛම්මාදි මොක්ඛයක් ආවනම් ගීගේ අතහරිනවා වගේ නෙවෙයි නීවරණ අතහරිනවා වගේ නෙවෙයි සියලුම අනුසේ වශයෙන්ුත් තියෙන රාගය දුරු කරන්න පුළුවන් වුණා කියලා කියන්න පුළුවන් නම් ඒකයි නෛර්යානික සීසත් ධර්මය කියන්නේ. ඒකටයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඉතින් අපිට කොච්චර කලාතුරකින්ද අපිට පුළුවන් වෙන්නේ මේ පිටම තියෙන කෙලෙස් කුට්ටි අයින් කරුවට ඊ ගාවට තියෙන කෙලෙස් කුට්ටි අයින් කරාට ඊටත් යට තියෙන කය රාගස්ස වීත රාගෝ නෙක්ඛම්මාදි මොක්ඛෝ කියලා ඒකයි ලැබිය යුත්තේ කියනවනේ ඒක තියෙන්නේ නෛර්යානික සීසත් ධර්මයක විතරයි. දැන් දෙවියන් වහන්සේ අදහන කෙනෙක් හිතන්නකෝ. ඒ දෙවියන් වහන්සේ මං ගැන බලාගනි. මට තියෙන දෙවියන් වහන්සේව සතුටු කරන එක විතරයි ශ්‍රද්ධාවක් තියෙනවා. ඉතින් බුදුරජාණන් උඹලගේ එහෙම අදහන අයගේ හත්මුතු પરම්පරාව කියලා නෝ එක්කෙනෙක්වත් එක්ක දෙයියෝ වෙලා හෝ දෙයියෝ දැකපු කෙනෙක් ඉන්නවද කියලා. නෑ. ඒකට ළඟ තියෙන ශ්‍රද්ධාව පොඩි නෑ. ඒක අවලක්ෂේරු කරන්න බෑ. පුදුම ශ්‍රද්ධාවක් තියෙනවා. ඇත්තට මේ තරම් අපේ නෑ වාගේ හරියට බැලුණා. දැන් ලංකාවේ තියෙන අනිකුත් අදහිලි තියෙන ඒ නිකායවල වල මේ මිසු පුදුම ඒකට සැදිලා පැහැදිලා කරනවා. නමුත් මේකේ එහෙම පිට තියෙන කෙනෙක් අදහනවට වැඩිය මේ Taman ළඟ තියෙන රාගේ දුරු වීම කළ හැක්කක් කළ යුත්තක් ඒකටයි ශාසනය කියලා කියන්නේ. ඉතින් ඒ වගේ දෙයක් අල්ලගෙන අපි මේ ගිහි ගියත් ඇහැරියේ. ඒ වගේ දෙයක් හිතලාද සිවුරු පෙරෙව්වේ. ඒ වගේ දෙයක් හිතලා නිස්සන් වලට ආවේ. ඒ වගේ දෙයක් හිතාගෙන අපි පරියන්කට යන්නේ. ඒ වගේ දෙයක් හිතාගෙන අපි සක්මන්ට යන්නේ කියලා බැලුවොත් පරීක්ෂා කරලා ගලුවොත් මතය අනුව බැලුවත් හුඟ දෙනෙකුට එහෙම මතයක් නැහැ. කොටිම්ම කියනෝනේ 1956 වෙනකොට ලංකාවේ පැහැදිලිවම සමස්ත ශ්‍රී ලංකාවම කවදාකවත් භාවනා කරන්න බෑ නිවන් දකින්න බෑ කියලා ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ওই නාකි අම්මන්ඩිලා දාන්නවා. මාත් දැන් තැයට නාකි නිසා මාත් දාන්නවා. මම 52 ඉපදිලා තියෙනවා. 56 වෙනකොට බුද්ධ ශාසනයක් පන්සලක් ත්‍රිපිටකයක් මොකක්වත්ම තිබුණේ නැහැ. අතනින් මෙතින් ඒතුළු කැලී ටික තමයි තිබුණේ. ඉතින් ඒකට බෞද්ධ පුනරුදයක් ඇති කරන්න බුද්ධ ජයන්ති කියලා විශාල රාජ්‍ය මට්ටමේ උත්සව පැවැත්තුවා. අපිට තේරෙන්නේ නැහැ මට අවුරුදු 4යි. ඒ අපේ ගෙවල් කිට්ටුව තමයි ඔය කොළඹින් පිට තියෙන එකම අමාත්‍යාංශය වෙන කුෂිකර්ම අමාත්‍යාංශය තියෙන්නේ පේරදෙණියේ. ඒකේ 7 දවසේ පිරිතක් කියෙව්වා. බුද්ධ ජයන්තිදී අපිට මේ කනට ඇහෙනවා
තේරෙන්නේ මේ මොකද්ද කියන්නේ කියලා. එතකොට කිව්වා එතකොට ඊශ්වර විංශතියට එන්නේ කාලය හොඳ නෑ කියලා. බ්‍රහ්ම විංශතිය ඊශ්වර විංශතිය තා මොකද්ද විංශති විස්සතියත් මම දන්නේ නැහැ තියෙනවා පයික එක. ඉතින් ඒක එන්නේ නිසා බුද්ධ ජයන්තිය වාසිය අපිට ලැබෙන්නේ නැහැ. මොකද නසත්‍රය හැටියට මේක තියෙන්නේ ඒකේ වස්තුත්වයට වෙන්න කියලා 7 දවසේ පිළිත් කියනවා කියන එක කලාතුරකින් වෙන්නේ. ඒ මට මතකයි. ඒ කාලේ කිසිම කෙනෙක් භාවනා කරුවේ නැහැ. භාවනා කළා මේ ධ්‍යානයක්වත් ලබන්න පුළුවන් කියලා හිතුවේ නැහැ. නිවන් ලබනවා කියන එක තිබුණෙම නැහැ. දැන් තමයි අද වෙනකොට අවුරුදු දැන් නිදහස් ලැබලා අපි 1948 නේ. මේක 56 නේ. 56 ඉඳලා අවුරුදු 60ක් විතර ගිහිලා තියෙනවා දැන්. ඒ කාලේ වෙනකොට අපි දන්නවා එදා බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉවරයි. ආයින් එහාට කොට ගන්න බෑ 2500 ගියා. ඒකට අපේ අම්මා කියන්නේ ඇති 2500 කියලා. ඊගාවට එන්නේ නැති 2500. අපි ඉපදෙලා තියෙන්නේ කර්ම යුගයේට. කොට ගන්න බෑ කියලා. නමුත් මේ සෝනහාමුදුරුවෝ කියන්නේ ඔය වගේ මේ අදහන කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ අත්දකින්න කතාවක්. අන්නේ අත්දකින්න දේ නැතුව කවුරු හරි කියනවා මේ ගීගෙන් නික්මෙන්නේ බුදුන් කෙරේ සද්ධාවෙන් කියලා ධර්ම කෙරේ සද්ධාවෙන් කියලා සංඝයා කෙරේ සද්ධාවෙන් කියලා සීලපින්නස සද්ධාවෙන් කියලා ඒ මාත්‍රේ නෙවෙයි. ඉන් එහාට තමයි බුදු වෙන්න පුළුවන්. ධර්මයේ සාක්ෂාත් කරන්න පුළුවන්. සංඝයා බාටපත් වෙන්න පුළුවන්. සීලෙන් පිසුදක් ලබන්න පුළුවන්. අන්නේ එහෙම දෙයක් බද්ද පරියන්කට යනකොට අපි මම මේ යන්නේ ඒ රාගය දුරු කිරීම සඳහායි, ද්වේෂය දුරු කිරීම සඳහායි, මෝහය දුරු කිරීම සඳහායි කියලා වගේ මානසිකාරයක් කීයෙන් කී දෙනෙකුට තියනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. භාවනා කරන කටිය නම් වැඩි. මම දන්නවා හොඳටම මම අවුරුදු 40 දැන් 50ක් විතර වෙනවා. ඕකටමනේ එහා ගහගෙන ඉන්නේ මගේ. ලෝකේ තියෙනවා නම් පත්‍රයක් කියවනම්, පුවත්පතක් කියවනම්, රිසර්ච් ආටිකල් එකක් කියවනම් ඕක තමයි මම කියවන්නේ. මොකද මට හුඟක් බලපානවා භාවනා කරන පිරිසක් එක්ක ඉන්නවනම් භාවනා කරන තැනකට වෙලා ඉන්නවනම් මට හරි ආසාවක් තියෙනවා. ඒ මොකද මේ මම දන්නවා අසුරු කෙරුවොත් භාවනා නොකරන අනිවාර්යයෙන්ම අපායි. ඒක පිළිබඳව මේ හොදන්න දෙයක් නැහැ. හොදලා ගත්තට ගූමනේ. ඒ නිසා ඒකේ හොදන්න ගූවක් නැහැ. කොහොම හරි ලං වෙලා හරි ඉන්න ඕනේ වැඩ කරන කෙනෙක් එක්ක. ඒ නිසා කවුරු හරි කියනවා නම් මේ කාලේ කළ හැකි භාවනා කළ යුතුයි කියලා මට හරි නිකන් කනට මීපැණි වැටෙනවා වගේ. හැබැයි ඒ වුණාට ඒක මේ ඒ සද්ධායෙන් වගේ අහන්නේ. එහෙම නැතු ඒක හරියටම ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. පැවිදිත් උනා. ඥානාරාම ස්වාමීන්සේත් එක්කත් මම අවුරුදු 2ක් විතර ගත කරා. ඉතින් හොඳටම තේරෙනවා මේ ස්වාමීන් වහන්සේලා ඔය නිකන් මේ මිනිස්සු සන්තෝෂ කරන්න බණ කියන අය නෙවෙයි. කිව්වොත් කියන්නේ අත්විඳින්න පුළුවන්, අත්දකින්න පුළුවන්. අපි ඒකට කියන්නේ යථා භූත ඥාන දර්ශනේ, යථාව දර්ශනේ ඇතිසේ ඇත හැටි දැකලා ඒව බලව කියලා පෙන්වන්න පුළුවන් අය. ඊට පස්සේ බුරුම ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ආස්වාසයක් කරනකොට ඇත්තටම ආස්වාසි කියන්නේ ඒගොල්ලෝ කියන්නේ පිම්බීම හැකිලිම කියලා. පිම්බීමක් කරනකොට ඒ පිම්බීමේ මගේ හිත තිබුණද කියලා ප්‍රත්‍යක්ෂණය කරන එක තමයි ඊටාම වැදගත් දෙය. තිබුණාට මදි. මේ පිම්බෙන වෙලාවේ පිම්බීන ගැන මම දන්නවා. දැනගත්තට ඒක සහතික කරලා ඒකට කියන්නේ චරිතයෙන් සපෙලා කියන්න බැරි නම් ආනිසංස නැහැ. මම සතියෙන් ඉන්නකොට සතියෙන් ඉන්න බව දන්නේ නැත්නම් ආනිසංස නැහැ. සතියෙන් ඉන්නකොට සතියෙන් ඉන්න බව දැනගෙන කාට හරි දැන වෙන විදිහට ඇඟ වෙන විදිහට ඒක ලියන්න පුළුවන් වෙනවා. අනිකන් කියන උසාවියක නඩුකාරයා යුක්තිය ඉෂ්ට කරාට උසාවින සාමාන්‍ය මිනිහට තේරුන්නේ නැත්නම් එතන යුක්තිය නැහැ කියලා වැඩක් නැහැ ඒ නඩුවේ. එතෙන් නඩුවේ ශාලාවේ ඉන්න මිනිසුන්ට තේරෙන්න ඕනේ මේක සාධාරණ යුක්තියක් උනායි කියලා. ඒක නඩුකාරයා කිව්වොත් පොතේ හැටියට යුක්තිය ඉෂ්ට වෙලා තියෙනවා කිව්වට මිනිසුන්ට තේරෙන්නේ නැත්නම් අපේ ධම්මනිසන්ති ආමතුරු ඉන්න කාලේ කියන්නේ මේක හදන කාලේ හොඳ වෙලා බෑ. ඒක මිනිසුන්ට තේරෙන්න ඕනේ හොඳ බව. මම හොඳයි කිව්වට අපි කට්ටිය කිව්වොත් උඹ මට කියපන් හොඳයි කියලා මම ඔබට හොඳයි කියන්නේ කියලා පිට කතා ගත්තට බෑ. ඒක සාමාන්‍ය භාවනා නොකරන අයටත් පේන්න ඕනේ වෙනසක් වෙලා තියෙනවා කියලා. අන්න මේ ප්‍රත්‍යක්ෂණය. ඒක සම්බන්ධයෙන් ඒ බුරුමේ පණ්ඩිත ශාන්සික වෙන මොන්නම දෙයක්වත් නැහැ කියන හැම දෙයක්ම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඒව බලව කියලා පෙන්වන්න පුළුවන්. ඒ සඳහා ඇර කරන සෑම කතාවකම සම්පප්පලාප කියලා කියනවා. තමන් කරන දේ කාට හරි ඔප්පු කරලා පෙන්නන්න බැන්න නම් කියන්න එපා. ඒව වල්පල් කතා. තම්පප්පලාප කියන.
ඒ ජෝසප් ගාසිංගන පලාව කියන මොකද පප්පප්පප්පා ඉන්න එක තමයි කරන්නේ ගෙදර ඉනකොට ඔය වෙලාවෙත් කච කචේ තමයි. ඔය එකම දෙයක්වත් මේ කණින් අහලා ඒ කණින් පිට කිරුවා මිසක් අත්දකින්න බෑ ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඉතින් කවුරු හරි හිතනවා නම් මේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් රහත් උනට පස්සේ කියලා ඒක භයානක අභ්‍යාසයක් එහෙනම් කාටවත් බලාපොරොත්තු තියන්න බෑ. ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ තමන් පිම්බීම වෙලාවේදී පිම්බීම සිදුවෙන බව අස්පනා අපිට දැක්කනම් ඒක කාටද කියන්න බැරි නම් ආනිසංස නැහැ. ඒක කියන්න ඕනේ අනිත් එක්කන මේ පොතක් බලලා ලිව්වා නෙවෙයි, කොපි කරලා ලිව්වා නෙවෙයි, අද්දුරු දෙයක් කිව්වා. ප්‍රත්‍යක්ෂණය කරයි කියලා. ඉතින් ඒ සඳහා ඒ ස්වාමීන් වහන්සේගේ අවුරුදු මම හිතන්නේ 45ක් විතර කාලේ ලෝකෙ හැම තැනම යමින් මිනිස්සුන්ට කිව්වා උඹ මන් දුටුවා මන් ඇව්වා මන් සැක කරා කියලා හරියන්නේ අද්දුරු ප්‍රත්‍යක්ෂය කියන්නේ. ඉතින් ඒක අපේ ලොකු ස්වාමීන් කියන්නේ අපදානේන සම්පායති කියලා. තමන්ගේ චරිතාපදානයෙන් සපෙලා කියන්න ඕන. මට වෙලා කේන්ති ගියා. මට වෙලා පිම්බීමක් දැනුණා. මට වෙලා හැකිලීමක් දැනුණා. මට වෙලා රාගයක් ආවා. ඒ පැමිණිච්ච හැටියෙන් අතිශෝක්තියකුත් නැතුව අව탁සේරුකුත් නැතුව කාටට කියන්න පුළුවන් නම් එච්චරයි ආර්ය වෝහරේ කියන්නේ. ඒක රාගේ වුණත් එකයි, ද්වේෂේ වුණත් එකයි, මෝහේ වුණත් එකයි, වීත රාග වුණත් එකයි, වීත දෝෂ වුණත් වීත මෝහේ වුණත් එකයි. මේ මට වෙච්ච දේ මේකයි කියලා කියන්න පුළුවන් නම් අනුන්ගේ එකක් වගේ. ඒකට කියනවා අපදානේන සම්පායති. චරිතාපදානේ සපෙලා කියනවා. ලොකු ස්වාමීන් වහන්සේගේ සිංහල දැම්මේ තමන්ගේ චරිතයෙන් සපෙලා කියනවා. ඉතින් ඒක අපේ සිංහල බෞද්ධ ගාව ඇත්තෙම නැහැ. යමුනෝදෝ පොත් බලාගෙන ඇවිල්ලා අරකයි මේකයි කියනවා මිසක්කා කීයක් හුස්ම රැලි එක දිගට බලන්න පුළුවන් වුණාද? නැත්නම් කීයක් පිම්බීම හැකිලිම එක දිගට බලන්න පුළුවන් වුණාද? කීයක් සක්මන් පියවර යන්න පුළුවන් වුණාද? බත් කටවල් කීයක් සතියෙන් බලඳ ගන්න පුළුවන් වුණාද? දත්ම දිනකට කොච්චර වෙලා සතියෙන් ඉන්න පුළුවන් වුණාද? නානකොට යනකොට එනකොට කනකොට බොනකොට මේ දෙයට සතිය යොදා ගන්න පුළුවන් වුණාද කියන එක කාටරි කිව්වේ නැත්තම් හෙලිකරේ නැත්තම් කිසිම ආනිසංශයක් නැහැ. ඒකට ඒ බුදුමේ පඬිස්සංශය දෙන උපමාව තමයි අපේ බුද්ධ ශාස්ත්‍රයෙන් අපි පිළිගන්නවා සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ සහ ශ්‍රාවක බුද්ධ කියලා බෝධි තුනක්. ඒකෙදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමනුත් අවබෝධ කරලා තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. ස්වයම්බූ තමන්මයි අවබෝධ කරගන්නේ කිසි කෙනෙකුගේ පිහිටක් නෑ. මොකද පසේ බුදුරජාණන් වහන්සේට කාටවත් කියලා දෙන්න තේරෙන්නේ නෑ. එතකොට පසේ බුදුරජාණන්සේ කොච්චර ලෝකේ බබලනවද? සම්මා සම්බුදුරජාණන්සේ පසේ බුදුරජාණන්සේම බබලන්නේ නෑ. මොකද එයාට කියලා දෙන්න තේරෙන්නේ නෑ. එයා හැබැයි තමා විශ්ීම අවබෝධ කරපු උත්තරමයන් වහන්සේ තමයි. ඉතින් ඒ නිසා මේ sannivedanaya කිරීම කාටරි ඒත්තු ගැනීම අද තරම් sannivedanaya විශාල පැතිරිච්ච යුගයක් මුළු මානව ඉතිහාසෙම තිබුණේ නැහැ. අද විතර පැටලිච්ච යුගයකුත් නැහැ. කිසිම කෙනෙක් කතා කරන දෙයක් වග වෙන්නේ නැහැ. හරියෙන් අරගත්තා මෙහෙන් අරගත්තා කච කචේ සම්පප්පප්පප්පප්පප්පලාව තමයි තියෙන්නේ. පොඩ්ඩක් නතර කරලා මොකද්ද ඔබට කියන්න තියෙන්නේ මොකද්ද මේ කියන්නේ කියලා ඇහුවා. කියන කිසිම දෙයක් සපේලා උත්තර දෙන්නේ නැහැ අද. ඉතින් මං අවුරුදු 3කුත් මාස 9ක් විතර බුරුමේ හිටියා පුදුමාකාර බැනුම් ඇවිල්ලක් ඇහුවා. මොකද මම භාවනා කරන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. මේ කියන දේ තේරෙන්නේ නැහැ. ඉතින් ඒ දේ ඒ ප්‍රත්‍යක්ෂණය ඒ ශාන්තික කරුණු තුනයි මට ඕනේ. පිම්බෙන වෙලාවේදී පිම්බීමට මානසිකාරය යොදන්න ඕන. නැත්නම් පිම්බීමටයි ගියේ කියලා දැනගන්න ඕන. මම කෙරුවේ ඒකට මානසිකාරය. ඒකට වැටුනේ මොකද්ද කියන්නේ? ඔයකයි. පිම්බීමට මානසිකාරය යෙදුවා පිම්බීමට උනේ මේමයි. හැකිලිම මත උනා හැකිලිමට මානසිකාරය යෙදුවන්ට මෙනෙහි කරයි කියලා අපි සිංහලෙන් කියන්නේ. වැටුනේ මෙච්චර මේ පිම්බීම මෙම හැකිලිම මෙමයි කියලා කියන්න පුළුවන් නම් ඔච්චර තමයි භාවනා කියන්නේ. එතකොට රාගය ආවන රාගය ආවයි කියලා කියනවා. ද්වේෂය ආවන ද්වේෂය ආවයි කියලා කියනවා. රාගය ගියා නම් ගියයි කියලා. හිත ඕකට පශ්චාත්තාප වෙලා අරකයි මේකයි කියන ඔක්කොම අතින් දාන දේවල්. ඒ දේ කියන තාක්කල් ඒ කියන දේ sannivedanaya වෙන්නේ නැහැ. අහගෙන ඉන්න කෙනාට. වෙන දේ වෙන හැටියට කියන්න එහෙම කෙරුවා නම් කවදාකවත් නොම ගන්නේ. අපි ළඟ තියෙන්නේම මේ කියන්නේ සාටෝප භාෂාව, ෂට භාෂාව, මායාවී භාෂාවෙන්. එහෙම නැත්නම්
ඡට මායාවී වංචනික භාෂාවෙන් කතා කරන්නේ. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? අපිට බුදුරජාණන්සේගේ සම්බන්ධ වෙන්නේ අපිට. ධර්මයේ සම්බන්ධ වෙන්නේ අපිට. සංඝයා සම්බන්ධ වෙන්නේ අපිට. සීලයක් රැකෙන්නේ නැහැ. ඒකට අපි කියන්නේ දවල් මිගිල ලෑ දනියල් කතාවක් තියෙනවා. ඒ නිසා මේ කමඨාන් සුද්ධ කරනකොට තමන් මේ වෙච්ච දේ වෙච්ච හැටියට ලියන්න පුළුවන්කම දුර්ලභයි කියන්න වෙනවා දුර්ලභයි කියලා. හැබැයි ඒ නාකිනා කිච්චයන්ටයි දුර්ලභ අවුරුදු 5 ළමයෙකුට කමඨාන් සුද්ධ කිරුවොත් ඒ ළමයි කතා කරන හැටි මං ගෙනල්ලා පෙන්නලා දෙන්නම්. ගිරව් කතා කරනා වගේ වෙන අනම්මනම් බයිලා මොකුත් නැහැ වෙච්ච දේ කියන. අවුරුදු 5 ළමයි පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ ළමයින්ට කියලා දෙන්න. දුන්නාට පස්සේ කියන කතාවල් බලනකොට එහෙනම් මේ අන්‍යාගමික ළමයි. ඉතින් මේ ළඟදිත් මං ලිව්වා මේ පිළිකාරෝහලේ මේ හෙට අනිද්දා මැරෙන්නේ කියලා ඉන්න අවුරුදු 13 ළමයි. ඒ තරම් දුක්ඛිතේ තරම් සුන්දර ළමා වයසේ මේ මැරෙන අම්මත් ඉන්නවා නර්ස්නුත් ඉන්නවා ඔක්කොම ඉන්නවා ඇඳේ. ඉතින් අපේ සතිපාසලේ අය යනවා. ඒ තරම් ළමයි වයසේ ඉන්න අම්මලා තාත්තලා ගිහලා කියනවා මේ කොහොමද කියලා කතා කරලා අපි පොඩි භාවනාවක් කරන ඉතින් අනේ නැගිට ගන්න බෑ. ඇවිද ගන්න බෑ. මේ ඉතින් වැඩක් නැහැනේ කතා කරලා ළමයි තව දවස් දෙකකින් මැරෙනවා. ඉතින් හොඳට ළමයි ටිකට කතා කරලා වීඩියෝත් පෙන්නලා ඇවිදිනකොට පුළුවන් නම් මෙහෙම ඇවිදින්නේ සක්මන් කරන්න ඉඳගෙන ඉන්නේ මෙහෙමයි. දැන් නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න බව දැනගන්න බැරිද කියලා ඇහුවොත් පුළුවන්. මේ හොඳටම වැටිලා කිසි කෙනෙකුගේ මූණ දිහා බැලුවට නෑ මූණ බලන මිනිහාගේත් මූණ එන ගාච්ඡ සෝම් පිට්ටනියක් වගේ. ලීලාගේ මූණත් එන ගාච්ඡ සෝම් පිට්ටනියක් වගේ අනිවාර්යෙන් මැරෙනවා. නිදාගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඉතින් ඒක මානවයා විසින් මානවයෙකුට කරන දේ ඉතින් ඒ ළමයාට ඒක දැනගන්න පුළුවන් බව හෙලි කරනකොට නිකම්ම හිනාවක් යනවා. මේ මාරාන්තික තව දවස් දෙකකින් මැරෙන ළමයා මම දැන් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. මම දැන් ඇවිදින බව දැනගන්න පුළුවන්. මම බුදියන් ඉන්න බව දැනගන්න පුළුවන්. ඉතින් බලන්න ඕගොල්ලෝ භාවනා කරනකොට සද්ද එනවා, හිතවිලි එනවා, වේදනා එනවා. එපා වෙනවා නිකන්. දෙකට කපුව පණුවෙක් වගේ තමයි වාඩි වෙලා ඉන්නකොට. ඒත් ඔක්කොම කරදර තියෙද්දි මම ඇවිදිනවා නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියන එක දැනගන්න කාට හරි බාධා කරන්න පුළුවන්ද කියලා? කද්දාවත් බෑ. කවමදාකවත් බෑ. සද්ද ඇහිලා හිත නරක් වුණත්, වේදනාව ඇවිල්ලා හිත නරක් වුණත්, හිතවිලි ඇවිල්ලා හිත නරක් වුණත් Tamanට අතරින් පතර බලන්න පුළුවන්. මේ ඇඟ තියෙන්නේ ඉඳගෙනද නැත්නම් ඇවිදිමින්ද කියන ඒක වළක්වන්න කිසිම කෙලෙසයක් ලෝකේ නැහැ. ඒ වෙන තමයි සතිය තරම් බලවත් දෙයක් සතියට යට කරන්න බැරි කෙලෙසයක් නැහැ. ඒක මේ අපි භාවනා කරලා ගත්ත එක නෙවෙයි. මේ පරිණාමයෙන් අපිට හම්බෙලා තියෙනවා ප්‍රොප්‍රියොසෙප්ෂන් කියලා. මනසේ තියෙනවා අපි ඉඳගෙන හිටියොත් ඒව හිරි වැටෙනකොට නලියන්න ඕනේ කියලා මොළයට පණිවිඩයක් කරනවා. මේ අපි දැනගෙන කරන දෙයක් නෙවෙයි අනිච්ඡානුකෝ සිද්ධ වෙනවා. නිකමට කියන්නේ අපි වලිග උඩ වාඩිනවා කියන්නකෝ රිදෙනවනේ. ඒකෝට තේින්නන්නේ පොඩ්ඩක් නැගිටලා වලිග ගසා දාලා වාඩි වියන් කියනකොට දැනගන්න ඕනේ නැහැ. ඒකට හුඟ දෙනෙක් ඉන්නේ වලිග උඩ. ඒකයි නලියන්නේ. දැන් රිලව් ඉඳ ගන්නකොට බලන්න වලිගේ පැත්තක තියලා වාඩි වෙන හැටි කවදාකවත් රිලව් වලිග උඩ වාඩි වෙනවද කියලා නෑ. දැකලවත් තියෙන ඔච්චර දිග වලිග තිබුණාට ඒක උඩ වාඩි වෙන්නේ නෑ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සද්දන්ත කුලයේ ඇතා යනකොට උගේ හත් පොළක් බිම ගෑවෙනවා. හොඬේ බිම ගෑවෙනවා, වලිගෙ බිම ගෑවෙනවා, ලිංගෙ බිම ගෑවෙනවා, කකුල් හතරේ බිම ගෑවෙනවා. ඒ කුමාරි වර්ගයේ ඇත්තුන්ගේ හැටි. ඒකෙන් තමයි අඳුරන්නේ. ඊ ඇතාගේ කකුල් දෙක මැද තමයි හොඬේ තියෙන්නේ. කවදාකවත් ඇතා හොඬේ පාක් ගන්නවද කියලා. පාක් ගත්තොත් ඉවරයි. බෑගෙන්නේ නැහැ. මොන ඉරියව්වෙ හිටියත් බුදියා ගන්න ගියත් ඇඳි ගඟේ බුදියා ගත්තත් හොඬේ උඩින් තියාගෙන තමයි ඉන්නේ. ඒ වගේ මොන ඉරියව්වෙ හිටියත් මම ඉන්නේ ඉඳගෙනද හිටගෙනද කියන එක වළක්වන්න තරම් කෙලෙසයක් නැහැ. ඉතින් ඕ ටික කියලා දෙන්න ගියාම ඒගොල්ලෝ කියනවා එහෙම හරියන්නේ නැහැ. ජප මන්ත්‍රයක් නැද්ද ස්වාමීන් වහන්සේ උක කරන්න වෙන විශේෂ බලයක් නැද්ද? මොකද්ද මේ භාවනාව කියලා කරන්නේ කියලා. මොකක්වත් නැහැ. වලිගෙ උඩ ඉන්නවනේ වලිගෙ උඩ ඉන්නව එච්චරයි. මම ඕක කියන්නේ කියලා අම්මා එළෙව්වමයි පිටිපස්සේ ඉන්න කාලේ. මම අnder ඔය ඉඳගෙන ඉන්නකොට වලිගෙ උඩ දන්නේ ඉන්නේ ඒකයි අමාරු කියලා. එළෝනවා කියලා දෙන්න අමාරුයි. වයසක කට්ටියට ඔක් කියලා දෙන්න අමාරුයි. ඉන්නෙම වලිගෙ උඩ ආය කතා දෙකක් නැහැ. ඕක තේරුම් ගන්න එක සපේලා කියන්න බැරිද? මට දැන් මේ දකුණු දණහිසේ වේදනාවක් තියෙනවා කියන එක කියන්න පුළුවන්. මොකද්ද ප්‍රශ්නේ? දකුණු දණහිසේ තියෙන වමේ නැහැ.
ওই දෙක වෙනස අඳුර ගන්න බැරි කෙනෙක් ඉන්නවත් බලන්න සසංජීමි සමනකේ මනසක් සහිත කයක් සහිත කිසිම කෙනෙක් ලෝකේ නැහැ. ওই ටික හෙලි කරන්න පුළුවන් නම් අර්ථයෙන් සපෙලා කිව්ව වෙනවා. ඉතින් එහෙම කියනකොට මේ දකුණු කකුලේ වම් කකුල අල්ලයි මම මේ කතා කරන්නේ. ඒකට දකුණු කකුල හිතන්නකෝ. දකුණු කකුලේ වේදනාවක් තියෙනවා කියලා කියනකොට ඇත්තටම වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව පිළිබඳ අපිට රාගයක් එන්නෙත් නැහැ, ද්වේෂයක් එන්නෙත් නැහැ. මෝහයක් එන්නෙත් නැහැ මේ වම් කකුල දකුණු කකුලද කියලා. මේ කතා කරන්නේ වේදනාවක් ගැන. අද උදේ අපි ධර්ම සාකච්ඡාවක් තිබ්බා. සෙනසුරාදා. ඒකෙදි කතා කරලා තියෙනවා මේ ඇතිවිච්ච දුකක් සම්බන්ධව හරියට දන්නවනම් ඒ දුක සම්බන්ධයෙන් ආයෙ කෙලෙස් උපදින්නේ නැහැ. මේ දුක නැති කරන්න ගියොත් කෙලෙස් උපදිනවා. දුක බාර ගන්න නැතුව දුක වෙනස් කරන්න ගියොත් කෙලෙස් උපදිනවා. දුක වශයෙන් ඒ පරිලායේ දරතේ එහෙම දන්නවනම් මේක නොවේවා කියලා හිත එන්නේ දුකක් වෙන්නේ නැහැ. ඉතින් මේක හුඟ දෙනෙක් හිතනවා මේක රහත් වුණාට පස්සේ වෙන දෙයක් කියලා නෑ. මේක මේ ප්‍රොපියෝසෙප්ෂන් කියන ඒ ස්නායු පිළිබඳ தත්ත්වය උපදිච්ච හැම කෙනෙක් ගාම තියෙනවා. ඒ නිසා මේ සතියෙන් එක දැන ගන්නවා. අපි වැඩක් ආවම දකුණු අතින් කරන්නේ. ඒක අපි හිතලා කරනව නෙවෙයි. ඒක දන්නවනම් මට වමතෙන් මේ කරන්න බැරි බව දන්නවනම් ඒක ජීවිතේ පාවිච්චි කිරීමක් වෙනවානේ. දකුණු අතින් කොච්චර ශිල්ප කෙරුවත් වැඩක් නැහැ වමතට බැරි බව දන්නේ නැත්තම්. ඉතින් අපි භාවනා කරනකොට සක්මන් කරනකොට තේරෙනවා වැල්ලේ ඇවිද්දොත් දකුණු කකුල එරා බහිනවා වැඩි වම එරා බහිනවා අඩුයි. කොච්චර කාලයක් ඇයිද අපිට තේරුම් ගන්න අපි දකුණු කකුලෙන් ඇවිදින්නේ වම සොත්ති කියලා. නැත්නම් වමෙන් ඇවිදින්නේ දකුණු සොත්ති කියලා. කිසිම කෙනෙක් නැහැ මේ ලෝකේ සමව ඇවිදින සරුවච්චන් ආංශේ විතර. සරුවච්චන් ආංශේ සමතිට්ඨිත පාද සහිතයි. කවදාකවත් පොළවේ ඇවිදිනකොට පොළවේ සමබර වෙවිදින්නේ. අනිත් ඕනම කෙනෙක්ගේ කකුලේ ලකුණේ වෙනසක් තියෙනවා. ඒක Tamanට දැනගන්න කොච්චර කල්යයිද? ඇවිද්දර දන්නේ නැහැ. අප්‍රිකානු රටක හම්බෙලා තියෙන අවුරුදු 40000ක් පරණ පාෂාණීභූත වෙච්ච පියවර ලකුණු වගේ. ඉතින් ඒකට අවුරුදු 40 පස්සේ කකුල තියෙන විද්‍යාඥයා කියනවා ඒ පාද ලකුණ මගේ පාද ලකුණ වගේ මිනිස්සුනේ මට අවුරුදු 40ක් ඈත සංඥාවක් එනවායි කියලා. ඒකේ එක කකුලක් බරයි. ඇවිදිනකොට එක කකුලක් බරයි. ඉතියාගේ නිදර්ශනය කියන්නේ බබෙක් වඩාන යන අම්මා කෙනෙක් වෙන්නද කියලා. ඕනම කෙනෙක් ඇවිදලා බලන්න ඕනම කෙනෙක් හුස්ම අරගෙන බලන්න ආශ්වාසය ප්‍රශ්වාසය සම නැහැ. පැයෙන් පැයට මේකේ මේ සම්බර භාවය වෙනස් වෙනවා. ඇවිදිනකොටත් වම දකුණ සම නැහැ. ඉතින් ඒව දිහා බලන්න අපි මේ අනුණ්ඩ කියන එක පැත්තක තියලා තීන පියවරක අපි ඉස්සලා සම පොළොවේ කරන්නේ. සක්මන හදන්නේ සම පොළොවේ. ඇවිදලා බැලුවොත් පියවර දිහා එහෙම බලන්න කියන්නේ නැහැ. එහෙම සාප්කනේ එහෙම බලන්න කියන්නේ. නමුත් තේරුනොත් මම වමෙන් ඇවිදින්නේ දකුණු සොත්ති කියලා බලන්න දැන් අවුරුදු 50ක් 60ක් 70ක් කොහම ඇවිදිනකොට ඇටසැකිල්ලට කොච්චර නරක බලපෑමක් එයිද කියලා. බුලුවන් වේද අරලු බුලු නෙල්ලි කතාවේ බීලා ඕක නතර කරන්න. දැනගත්තොත් මම ඇවිදින්නේ වමෙන් දකුණෙන් නෙවෙයි නැත්තම් දකුණෙන් එදා ඉඳලම ඇඟ හැදෙනවා. ඒකට ආයේ වෙන ව්‍යායාම මොකොත් නැහැ. හුස්ම ගන්නකොටත් මම මේ නාස්පුඩුවෙන් ගන්නෙ වමෙන් දකුණෙන් නෙවෙයි. දකුණෙන් ගන්නෙ වමෙන් නෙවෙයි කියලා හරියට දන්නවනම් ඒ දෙක අතර වෙනස එතන නිවනක් tie කියලා කවුද හිතන්නේ මේ හුළඟේ? කවුද හිතන්නේ මේ පොළවේ කකුල තිබ්බහම එතන නිවන තියෙනවායි කියලා? අපි කෝච්චියට දුවනකොට අරක පිටිපස්සේ මේක පිටිපස්සේ යනකොට අපි කකුල් දෙකේ යන බවවත් දන්නේ නැහනේ. බල්ලන්ට හැතැම්ම නැහැ වාගේ. දුවන එකමනේ කරන්නේ. මරණ දරුවට විතරයි යන්තම් හති වැටෙන්නේ එතකන් දුවනවා. ඉතින් මේක දිහා බලලා මේ හැම එකකම වෙනස දැක්කේ නැත්නම් අපි ජීවත් වෙනවා නෙවෙයි කවුරනවනේ. හීනෙකනේ මායාවකනේ ජීවත් වෙලා තියෙන්නේ. ඔයාලට 60 70 කිව්වට හරියට ඒකේ ගත කරනවා නම් එයාට තේරෙනවා වමට බර වැඩි දකුණට බර අඩුයි කියලා දන්නවනම් ඒ දැනුම තුල ඥාන පරිමේකමක්වත් රාගයක්වත් ද්වේෂයක්වත් මෝහයක්වත් නැහැ. නෑ මේ දකුණයි වමයි සම කරලා තියන්න ගිය ගමන් කකුල් දෙකත් මාරු වෙනවා. ඇවිද ගන්නවත් බැරි වෙයි. ඉතින් මෙන්න මේ දැකලා ඒ දේ කරනකොට ගිහිගේ අතහැරලා කෙලස් කපු එක්කනයි ධානයක් ලැබලා කෙලස් කපු එක්කනයි
මාර්ගඵලයක් ලැබලා කෙලස් කපුණු එකනට අර පුංචි දේ පවා දුවට විස්තරව කියන්න පුළුවන්. ඒකමයි බලන්නේ යා. පය තියෙනකොට වමේ දකුරේ වෙනස පමණක් නෙවෙයි. වම තියලා ආයෙ වමක් තියෙනකොට කොච්චර වෙනසක් තියෙනවද කියලා. හුස්මේ ආස්වාස් ප්‍රස්වාස් දෙකේ වෙනස විතර නෙවෙයි. හුස්මෙන් හුස්මට කොච්චර වෙනස් වෙනවද කියලා. ආස්වාසෙන් ආස්වාසයට. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට. ඉතින් මේකට මෙන්න මෙහෙම සියුම් පරීක්ෂණයක් කියලා දෙන්න පුළුවන් නිකන් බලන්න මේක හරිද කියලා. අපි හිතමු ආනපානේ කර කර ඉන්නකොට දවස් දෙකක් යනකොට අපිට කීකරු කරගන්න පුළුවන් උණයි කියලා. හුස්ම 7-8ක් කරගෙන යන්න පුළුවන්. ඔන්න කර කර ඉන්න වෙලාවේදී ඔන්න නන්දාමාලිනී හරි කවුරු හරි සින්දුවක් කියනකොට ඕම් පළච්ච හිත පිට ගියයි කියන්නකෝ. නැත්තම් රිලව් කෑ ගැහුවා මොකක් හරිලා හිත පිට ගියා සද්දයකට හරි වේදනාවට හිතවිල්ලකට හරි ගියා. ඊට පස්සේ චික්කේ බලන්නකෝ අර කොර හිටපු ආනාපානේ ඔක්කොම නැහැනේ හිත පිට ගියානේ. දැන් ඊට පස්සේ වරෙන් කිව්වට මේක එන්නෙත් නැහැ අර සින්දුවම අහා ඉන්නවා. කඩප්පුලි හිතේ හැටි එහෙමයි. ඒකේ අය ඔකේ නෑ මේ ඥාන පිරිම්බේද. එහෙම ඉන්න ගමන් දැන් දන්න කරන්නම දෙයක් නෑ ලස්සන සින්දුවක් කාට පස්සේ ආයෙනවා. දැන් අපි ඒක අහගෙන ඉන්නවා. ඉන්නකොට හුස්ම දිහා බලන්න පුළුවන් කියන නිකන් අවස්ථාවක් හිතට ගන්න. මේ හිත පිට ගිහිල්ලා වරෙන් කිව්වට එන්නෙත් නැහැ. හැබැයි මගේ තියෙන මොකද්දෝ කමටහන් සුද්ධියේ ඒ අතරමැද බැලුවත් හුස්ම දිහා. එතකොටත් ඒ හුස්ම මේ අතරින් පතරින් දකින හුස්මත් tempat වෙමින් යන බව බලන්න පුළුවන් තරම් සියුම් භාවයක් හිතේ තියෙනවා නම් කොහොම හිටියේද? අපිට හිතෙන මේ සින්දුවක් අහන ගමන් ආනපන බලන්න බෑ කියලා තමයි අපි හිතන්නේ. කියලා දෙනකොට සතිය කියලා දෙන්නේ එහෙම තමයි. ඒ කාර්මුණක් කරනවා නික නෑ. පස්සේ යනකොට පුළුවන් මයි හිත පිට ගිහිල්ලා නන්නත්තර වෙලා තබ්දයකට. නමුත් ඒ අතරමැද වරින් වර බැලුවොත් ඒ අතරමැදත් හුස්ම තේරෙනවා. ඒ හුස්මත් එන්න එන්න තැම්පත් වෙනවා. ඒ කියන්නේ හුස්ම තනියෙන් භාවනා කරනවා. මම ගිහිල්ලා පිට. මෙන්න මේ වගේ දෙයක් වාර්තා කරනකොට කෙනෙකුගේ නිරීක්ෂණ ශක්තිය සහ ඒක වාර්තා කිරීමේ ශක්තිය කොච්චරක් සියුම් වෙන්න පුළුවන්ද කියලා කිව්වොත් කිසිම කෙනෙක් අදහන්නේ එහෙම ශක්තියක් අපි ළඟ තියෙනවායි කියලා. ඒක ටිකක් බුරුල් කරලා මෙලෙක් කරලා පඬිස්සවාංශ කියනවා අපි භාවනා කරනකොට දන්නවා මගේ හිත තිබුණේ සතිය කියලා. ඒ වගේ මම ඉතින් භාවනා මධ්‍යස්ථාන කිරීම මගේ සතිය තිබුණා. ඒ අතරමැද වේදනාවකට හිත ගියා. නැත්නම් සද්දයකට හිත ගියා. එහෙම නැත්නම් හිතවිල්ලකට හිත ගියා. ගියාට පස්සේ අර තේරෙනවා මොකෙන්ද දන්නේ මම අරමුණේ නැහැ කියලා. එහෙම නැත්නම් මම ගෝචර රාජ්‍යත්ව භූමියේ නැහැ. මගේ හිත නන්නත්තාරයි. අපි කියන්නේ හිත පිට ගිහිල්ලා. දැන ගන්නකොටම හිතරයි මොකුත් කියන්න ඕන හිත ආපහු එනවා. ඒ කියන්නේ පිට ගියේ හිත නැවත එනවයි කියන එක ඉතාම සුලභ සංසිද්ධියක්. ආයේ මේ කරන දෙයක් නෙවෙයි. ආවට පස්සේ යාට කියන්න පුළුවන් නම් මේ දැන් සතියට ආවේ. හිත පිට යන්නේ ඉස්සලත් සතියේ. දැන් ආවෙත් සතියේ. එයිසයි අතරමැද ප්‍රදේශයේ මොනම අකුසලයක්වත් වෙන්නේ නැහැ 100%ක්ම සියලු අකුසල් ගෙවෙනවා අහෝසි වෙලා යනවා. එයිස අපිට සාහතික කරන්න ඕනේ අකුසලයට ඉස්සලත් හිත සතියේ අකුසලයෙන් පස්සෙත් ඒකාන්තයෙන්ම සතියේ. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න ඕනේ. මම දැන් අරමුණට ආවයි කියලා. අතරමැද සියලු කෙලෙස් අයින් කරන්න පුළුවන්. මේක විතරමයි මේ ලෝකෙදී Taman දැන දැක කර්ම අහෝසි කරන්න පුළුවන් ක්‍රමය. අහෝසි කරන්න නම් ඒ කර්ම වෙයි කියලා අපිට හිතමු රාගයක් ආවයි කියලා ද්වේෂයක් ආවයි කියලා මොකද අපිට හිතෙනවනේ ඒක හොඳ නෑනේ හිතකට එන්න හොඳ නෑ කියලා. නමුත් ඒ රාගෙ එන්නේ ඉස්සලා සතියේ නම් රාගෙන් පස්සේ සතියේ නම් ප්‍රත්‍යක්ෂණය කළා කියන්න පුළුවන් ඒ අතරමැද ඇති වෙච්ච කෙලෙස් ඔක්කොම රටුණු කැලලකේ ලියලා කොට්ටෙන් මකලා දැම්මා වගේ. පැන්සලකින් ලියලා ඉරේසර් කැලලකින් මකලා දැම්මා වගේ. මකන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරන්ඩ අපි පරියන්කයට යනකොට මේ ගීගිය ඇතහැරීමේ සතුටෙන්වත් නීවරණ අතරපු සතුටෙන්වත් නෙවෙයි එහාට ගිය අභ්‍යාසයක් හිතේ තියෙන්න ඕනේ. හිත පිට යන එක නම් යනවා. පිට ගිහිල්ලත් Taman ඉන්නේ ඉරියව් බලන්න බැරිද? පිට ගියත් Tamanගේ මූල කර්මස්ථානේ බලන්න බැරිද? එම් බලාන ඉන්න ගමන් ඒ හිත පිට ගිහිල්ලා තියෙද්දිත් මූල කර්මස්ථානේ තැම්පත් වීමක් වෙනස් වීමක් දැකලා වාර්තා කරන්න පුළුවන් නම් ඒක manussත්වයේ ඉක්මවලා ගිය අධිමානසික ශක්තියක් කියලා කියන්න පුළුවන්. අධිමානසික ශක්තියක්. හිත නන්නත්තර වෙලා ගියාට මගේ හිත එතන ඉඳගෙන බලනවා gedara මොකද වෙන්නේ කියලා. දකින්නත් පුළුවන්
දැක්ක විතරක් නෙමෙයි gedara ඒ අතරමැද අරමුණ සාන්තිකර තත්ත්වයටපත් වෙනවා. පත් වෙනවා කියන්නේ මම මේ අධිකාරී ශක්තියින් කියනවා නෙවෙයි. ඒක දැක්කට පස්සේ හිතනවා මේ හිතේ තියෙන මනුස්සත්වයත් එක්කම මේ සියල්ල දැනගැනීමේ හැකියාව. අපි මේ දරුවෝ ගැනයි, අම්මා අප්පා ගැනයි, ආණ්ඩුවේ එව්ව ගැනයි, කොරෝනා ගැනයි කල්පනා කරන ඉඳලා නිකම්ම නිකන් ණයට කහිලා මැරලා යනවා. ණයට කහින්නේ. Taman විශ්ින් කළ යුතු දේ වෙනුවට අපිත් ගීගේ අතහැරලා ඉන්නේ අපිත් භාවනා කරේ කිව්වට හරියන්නේ නැහැ. සෝනාමුතු කියනවා රාගක් හේපින්ස කටයුතු කරපං, දෝසක් හේපින්ස කටයුතු කරපං, මෝහක් හේපින්ස කටයුතු කරපං. කොහොමද දන්නේ? පිට ගිහිල්ලා ආපහු අරමුණට ආවට පස්සේ බොහොම සතුටින් බාර ගන්න. අර පිට කී වෙලාවේ සද්ධාවත් කැඩිලා, වීර්යයත් කැඩිලා, සතියත් කැඩිලා, සමාධියත් කැඩිලා, ප්‍රඥාවත් කැඩිලා. දැන් ආපහු ආවට පස්සේ ආයෙත් තේරෙනවා කැඩුනට මගේ හිත කැඩලා නැහැ. තද්දාව ගන්නවා කියලා මගේ හිත කැඩලා නැහැ. වීර්ය ගන්නවා කියලා මගේ හිත කැඩලා නැහැ. සතිය ගන්නවා කියලා මගේ හිත කැඩලා නැහැ. මට ආපහු වෙයිල කියන්න පුළුවන්. ආන්න මේ ටික දන්නවනම් ඒකේ නා අවදි වෙච්ච කෙනෙක්, එහෙම නැත්නම් අප්‍රමාද වෙච්ච කෙනෙක්, ඒකේ නා සතිමත් වෙච්ච කෙනෙක්, ඒකේ නා කෙලෙස් වලට බය නැහැ. කෙලෙස් කියන එක මකන්න පුළුවන්. ඊට බලවත් ආයුධයක් මේ සතිය කියන්නේ. ඉතින් ඒ දේ ඔය ඒ විදිහට සත්‍ය පරීක්ෂා කරන එක රහත් වෙන්න ඉස්සෙල්ලා ඕන කෙනෙකුට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඉතින් කට්ටිය කියයි ඔක නම් තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ලේසියට කියන්නේ එහෙම තමයි. ආපෝ මට තේරෙන්නේ එහෙමදු කියන බන අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි ඇහෙන වගේ කට අරගෙන හිටියට ඇත්තටම තේරුන්නේ නැහැ කියන නිසා මම බන නතර කරනවා මෙතනින් දැන්. හිතත් බලාපොරොත්තු වෙනවා මෙතෙන්නම ගෙනලා හොම්බ ටිකක් උලන්ඩ මට්ටම් වෙනකන් බලන්න අපි තේරෙයිද කියලා. මේ දේ ඔච්චර කල් දාන දෙයක් නෙමෙයි. එතන ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. හැබැයි තව කෙනෙකුට හේතු ගන්නන්න කියන්න පුළුවන් දෙයක්. ඒක දුර්ලභව හැබෑව. ඒක නිසා අපි මේ කෙනෙක් අතහැර දෙවීමක් කරනවා නම් ඒක නිසා හුදු සද්ධාවට විතරක් නෙවෙයි ප්‍රත්‍යක්ෂණය කළ හැක්කකට මේ කරන්නේ. ඒකට මේ ශාසනයට නෛර්යානික ශාසනයක් කියලා කියනවා. අපි ඒකට සාක්ෂිකාරය වෙමු. ශක්ති ප්‍රමාණයෙන් එතකොට ශාසනය බබලන. සිළු දිනාට අවශ්‍ය පිරිසිදු ඒ අවශ්‍ය මානසිකාර්ය පරියන්කයක් පාස සක්මන පාස පත් පිටක් පාස කරන දෙයකට ලබා ගැනීමට ධෛර්යය පිණිස මේ